සුබ දවසක් වේවා සියලු දෙනාට. මාගේ සිසිර ඇකඩමි YouTube education channel එකට ඔයගොල්ලෝ සියලු දෙනා මම සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් දරුවනේ මම ඔයගොල්ලන්ට 10 වෙනි වීඩියෝවෙන් මධ්‍යනේ පිළිබඳව ගොඩක් දේවල් කියලා දුන්නා. මම එදා අන්තිමේට කිව්වා ඔයගොල්ලෝ අභ්‍යාස මාලාවේ තියෙන ගණන් ටික ඉතාමත්ම සාර්ථකව හදලා තියාගන්න. මම ඒවයි විසඳුම් ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝවෙන් ඉදිරිපත් කරනවා කියලා. අපි දැන් එහෙමනම් බලමු. මේ තියෙන්නේ මධ්‍යනස් වෙන ගානක්. දුරදිවීමේ තරංගයකට සහභාගී වූ ක්‍රීඩකයන් 50 දෙනෙකු. ක්‍රීඩකයන් 50 දෙනෙකු තරංගය අවසන් කිරීම පිළිබඳ තොරතුරු. ඒකේ ඒගොල්ලෝ ගත්තු තරංගය අවසන් කරන්න ගත්තු කාලය සහ ඒ කාලයන්ට තරංගකරුවන් ගන්න පිළිබඳ විස්තර තියෙන වගුවක්. ඒතර මේ වගුව මම ගෙහුවේ. මේක තියෙන්නේ පන්ති ප්‍රාන්තර මෙහෙම දීලා තරංගකරුවන් මෙන්න මේ විදිහට ඊට යටින් දීලා තමයි තියෙන්නේ. එතකොට අපි ඒ දීපු කාලය පිළිබඳ පන්ති ප්‍රාන්තර පිළිබඳ එක පළවෙනි තීරුවටත් තරංගකරුවන් ගණන තුන්වෙනි තීරුවටත් අරගෙන හදනවා කියලා මම පළමු මීට කලින් වීඩියෝවෙන් කියලා දුන්නා. ඒතර මෙතනට ගන්නේ මධ්‍යගය. ඊළඟට මෙතන මේ මධ්‍යගයේ තරංගකරුවන් ගණන f. එතකොට මේ fx කියන මේ දෙක ගුණ කරලා තමයි මේ තීරුව සම්පූර්ණ කරගන්න ඕනේ කියලා කිව්වේ. ඒත් මෙතන විශේෂයෙන් මේ ක්‍රීඩකයන් ගණන 50යි කියන එක. ඒතකොට අපිට මෙන්න මේ තීරුවේ එකතුව 50ක් කියලා ලැබෙනවා. එතකොට අපිට ඒක නැවත එකතු කරලා බලන්න ඕනේ මොකද්ද මේ සිග්මා f කියන එක. කියන්නේ f තීරුවේ එකතුව 50ක් ලැබෙනවා. ඒතකොට ඒකට අපි වෙනම කාලයක් ගන්න ඕනේ නැහැ. ඊළඟට මතකද මධ්‍යගය හොයපු හැටි. මධ්‍යගය හොයන්නේ කොහොමද? මේ පන්ති ප්‍රාන්තර දෙක එකතු කරනවා. 15 පන්ති ප්‍රාන්තරේ තියෙන පහළ සීමාවයි ඉහළ සීමාව එකතු කරනවා. 15යි 18යි එකතු කරලා දෙකෙන් බෙදෙනවා. 15යි 18යි එකතු කරාම එන්නේ 33යි. 33 දෙකෙන් බෙදුවාම කීයද? 16.5යි. හරිද? ඊළඟට 19යි 22යි එකතු කරනවා. 22යි 32යි 41යි. 41යි එකතු කරාම 41 දෙකෙන් බෙදෙනවා. කීයද? 41 දෙකෙන් බෙදුවාම 20.5යි. ඉතින් අපි කැමති නම් මම කිව්වා තවත් එකක් එකතු කරලා දෙකෙන් බෙදලා බලන්න. ඊළඟට 26යි 23යි එකතු කරාම කීයද? 49යි. 49 දෙකට බෙදුවාම කීයද? 24.5යි. ඉතින් මේක එකතු කරන්නයි දෙකෙන් බෙදන්නයි ටිකක් නේද? ටිකක් වෙලා යනවා. එහෙමනම් අපි දෙකක් තුනක් එහෙම කරලා මම ඊළඟට මොකද්ද කරන්න කිව්වේ? ඊටු ටික අපි පුරවගෙන යන්නේ කොහොමද? අපි බලනවා මේ ආපු උත්තරය මේ පහළ සීමාවට තියෙන සම්බන්ධය. 15ට 1.5ක් එකතු වෙලා 16.5 හැදිලා තියෙනවා. 19ට 1.5ක් එකතු වෙලා 20.5 හැදිලා තියෙනවා. 23ට 1.5ක් එකතු වෙලා 24.5 හැදිලා තියෙනවා. එහෙනම් අපි ඊටු ටික 1.5 ගන්න එකතු කරලා දාගමු. 27ට 1.5ක් එකතු කළාම 28.5. 31ට 1.5ක් එකතු කරාම කීයද? 32.5. 35ට 1.5ක් එකතු කරාම 36.5. ඒතර 39ට 1.5ක් එකතු කරාම කීයද? 40.5. ඊළඟ 43ට 1.5ක් එකතු කරාම 44.5. ඊළඟට 48.5. 47ට 1.5ක් එකතු. ඒතර ඕනනම් චෙක් කරලා බලමු 50යි 40යි 97 එකතු කරාම 97යි 97 දෙකට බෙදලා බලන්න 48.5ක් එනවද කියලා. එනවා අනිවාර්යෙන් එනවා. එහෙනම් දැන් තේරුණාද? මේ හැම එකක්ම එකතු කර දෙකෙන් බෙදන්න යන්න එපා. හරි. ඊළඟට අපිට තියෙන්නේ fx. මේක මේකෙන් ගුණ කරන්න. ඉතින් අපි කලින් හදපු ගානේ නම් මේවට පූර්ණ සංඛ්‍යා ආවා. කලාතුරකින් දශම එන්නත් පුළුවන්. මම ඒකයි පළවෙනිම ගාන අද ටිකක් දශම එන ගානකුත් තෝරගත්තේ. හොඳයි. එහෙනම් අපි බලමු 3ෙන් ගුණ කරලා 3 වරක් 5 15න් 5 දැම්ම එකක් ඉතුරුයි. 3 වරක් 6 18යි 19යි එකක් ඉතුරුයි. 3 වරක් 1 3යි 4යි.
ඉතින් මේක දැන් ගුණ කරලා පහළට ලියා ගන්න ඕනේ. ඒතර පහළට ලියා ගන්නකොට ස්ථානීය අගයනොත් මේ දශමදිත එක කෙලින් එන විදිහටත් ඔය විදිහට අපි ඒක පරිස්සමෙන් ලියා ගන්න ඕනේ. දශමදිතත් හරි කෙලින් එන විදිහට නැත්නම් අපිට මේක එකතු කරනකොට ආයෙ වෙන තැනක ලියන්න වෙනවා. ඒව තමයි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. හරි? බලන්න 8 වරප්පා 40 බිඳ දැම 4ක් ඉතුරුයි 2 4 4යි 8 4 2 16යි. ඔය විදිහට 9 වරප්පා 45න් පහ දැම 4ක් ඉතුරුයි 9 4 36යි 36යි 4යි 40 බිඳ දැම 4ක් ඉතුරුයි 18 4යි 22යි. ඔය විදිහට ඊටමත්ම නිවැරදිව ගුණ කරගන්න. 11 වරප්පා 55න් පහ දැම 5ක් ඉතුරුයි 11 රකට 88යි 5යි 93න් 3 දැම්මා 9ක් ඉතුරුයි 11 2 22යි 9යි 31යි. ඔය විදිහට ගුණ කරනවා. 4 රප්පා 20න් බිඳුව දැම්ම 2ක් ඉතුරුයි 4 2 8යි 2යි 10න් බිඳුව දැම්ම 1ක් ඉතුරුයි 4 3 12යි 13යි. 2 රප්පා 10න් බිඳුව දැම්ම 1ක් ඉතුරුයි 2 12යි 13න් 3 දැම්ම 1ක් ඉතුරුයි 2 3 6යි 7යි. 5 රප්පා 25යි 2ක් ඉතුරුයි 1යි 5 4 20යි. 6 රප්පා 30න් බිඳුව දැම්ම 3ක් ඉතුරුයි 6 4 24යි 3යි 27යි 2ක් ඉතුරුයි 26 4 24යි 2යි 26යි. 2 රප්පා 10න් බිඳුව දැම්ම 1ක් ඉතුරුයි 2 රකට 16යි 17යි 1ක් ඉතුරුයි 2 රක 4 8යි 9යි. ඔය විදිහට එනවා. ඊට පස්සේ අපි මේක මේ ටික පහලට එකතු කරලා බලන්න ඕනේ නේ. ඔය විදිහට ළමයි අපි මේක දැන් පහලට එකතු කරන්න ඕනේ. 5යි 10යි 15යි 20න් බිඳුව දැම්ම 2ක් ඉතුරුයි 9යි 2යි 11යි 11යි 4යි 15යි 3යි 18යි 18යි 3යි 21 22 23යි 30යි 7යි 37න් 7 දැම්මා 3ක් ඉතුරුයි 3යි 4යි 7යි 7යි 6යි 7යි 6යි 13යි 14 15 16යි 10යි 26යි 22යි 22යි 9යි 41කින් 1 දැම්මා 4ක් ඉතුරුයි 4යි 1යි 5 6 7 8 9 10 11 12 13 14 15 1517. ඊළඟට fx තීරුවත් එකතු කරා. දැන් f තීරුවත් එකතුව 50යි කියලා අපි ගත්තා. දැන් අපිට තියෙන්නේ මධ්‍යනේ හොයන්න. අපිට මේ ගානේ කියනවා මධ්‍යනේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට දෙන්නේ කියලා. අපි දැන් මධ්‍යනේ හොයන්න යන්නේ. අපි ඒකට මේ fx තීරුව එකතුව f තීරුව එකතුවෙන් බෙදනවා. ඒ කියන්නේ sigma fx sigma f වලින් බෙදනවා. ඒ කියන්නේ 1517 බෙදනවා 1517 බෙදනවා 50න්. ඕගොල්ලෝ 50න් බෙදන්නද කැමති 100න් බෙදන්නද? 100න් බෙදනකොට දශම ස්ථාන දෙකක් තියන්න වෙන්නේ නේද? එහෙනම් අපි මේකේ හරයයිලා වෙයයි දෙකෙන් ගුණ කරගත්තොත් යට 100 වෙනවා. උඩ දෙකෙන් ගුණ කරොත් 3034ක් වෙනවා. දැන් අපිට 3034 100න් බෙදුවාම දශම ස්ථාන දෙකක් තියලා උත්තරය 30.34යි කියලා ගන්න පුළුවන්. දැක්කද? මේ වගේ ට්‍රික්ස් මේවත් මැත්ස් ට්‍රික්ස් හරිද? මේවත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඇත්තටම 50න් බෙදනට වඩා 100න් බෙදන එක ලේසියි. එහෙනම් හරයයිලා වේ දෙකම දෙකෙන් ගුණ කරගත්තාම ඉවරයි. දැන් මේක ආසන්න පූර්ණ සංඛ්‍යාවට කීයද? 30යි. මධ්‍යන්නේ 30යි. ඒ කියන්නේ මොකද්ද ඇත්තටම මේ 30 තේරුම? මෙතන ඉන්න සියලු දෙනාම සාමාන්‍යයෙන් මේ තරඟේ අවසන් කරන්න ගත කරපු කාලය මිනිත්තු කීයද? 30යි කියන එක. හැම කෙනෙක්ම සාමාන්‍යයෙන් මිනිත්තු 30කින් තරඟේ නිම කරලා තියෙනවා කියන එක. ඉතින් අඩුම කාලයකින් නිම කරපු අයත් ඉන්නවා, වැඩිම කාලයකින් නිම කරපු අයත් ඉන්නවා. මට කියන්න මගේ ඊළඟ ප්‍රශ්නය මම දෙන්නේ ඉස්සෙල්ලා. මම මේකේ 1 2 3 තෑගි දුන්නොත් කාටද දෙන්නේ? 1 2 3 ගතු 3 දෙනාට තෑගි දුන්නොත් මම කොයි හරියේ ඉන්න 3 දෙනාටද දෙන්නේ? හිතන්න බැරිද? වැඩිම කාලයක් කරන් තරඟේ නිම කරපු එක්කෙනාටද දෙන්නේ? අඩුම කාලයකින් තරඟේ නිම කරපු එක්කෙනාටද දෙන්නේ? පළවෙනි ස්ථානේ. අඩුම කාලයකින් නේද? එහෙනම් 1 2 3 ගත්ත 3 දෙනාම ඉන්නේ මේ මිනිත්තු 15 18 පන්ති ප්‍රාන්තරයෙන් තරඟ නිම කරපු 3 දෙනා. ඒතර මෙන්න මේ 3 දෙනාට තමයි 1 2 3 තෑගි 3 හම්බ වෙන්නේ නේ. ඒ අදහසක් මතක තියාගන්න. දැන් මෙතන බෝඩ් එකේ ඉඩම අදින්න මම
අර උඩ කොටස මකලා ඊළඟ ප්‍රශ්නේ දෙන්න. දැන් කියනවා මෙහෙම මේකේ පළමු ස්ථානයේ ගත්ත එක්කෙනාට 10000ක් දෙනවා රුපියල්. දෙවනි ස්ථානයේ ගත්ත එක්කෙනාට 7000යි. තුන්වෙනි ස්ථානයේ ගත්ත එක්කෙනාට 5000ක් දෙනවා. ඊට අමතරව මිනිත්තු 30 හෝ ඊට අඩුවෙන් තරඟය නිම කළ අයට මිනිත්තු 30 හෝ ඊට අඩුවෙන් තරඟය නිම කළ අයට රුපියල් 2000 ගානේ දෙනවා. එහෙනම් තරඟය සඳහා තෑගි වලට වැය වූ මුළු මුදල හොයන්නලු. ඒකයි කියන්නේ. එතකොට 1 2 3ට අර මුදල් 3 යනවානේ. එතකොට 2000 බැගින් දුන්නේ කී දෙනෙක්ටද? මිනිත්තු 30 හෝ ඊට අඩුවෙන් තරඟය නිම කරපු කී දෙනෙක් ඉන්නවද? බලන්න හොඳට මේ වගෝදිය. මිනිත්තු 30 හෝ ඊට අඩුවෙන් තරඟය නිම කළපු අය කොතනද ඉන්නේ? මේ ගොඩ ගන්න බෑ නේද? මේ 27 30 පන්ති ප්‍රාන්තරයේ ගන්න පුළුවන් නේ. තේරුණාද? 30 හෝ 30ට අඩු වෙන්නේ. එතන මේක පුළුවන් මේක පුළුවන් මේක පුළුවන් මේක පුළුවන්. ඒ කියන්නේ කී දෙනෙක්ද? 11යි 9යි 20යි 28යි 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 3යි කීයද? 28යි 3යි 31. ආයෙ බලන්න. 11යි 9යි 20යි 8යි 28යි 3යි 31. 31 දෙනෙක්ට 2000 ගානේ හම්බ වෙනවා. එහෙනම් 31 දෙනෙක්ට 2000 ගානේ හම්බ වෙනවා. 2000 ඒවා 31කුයි තව 10000යි 17000යි 17000යි 5000යි කීයද? 22000යි නේ. 17000ට 5000ක එකතු වුණාම 22000කුයි මෙන්න මේ මුදල තමයි. එතකොට මෙතන එනවා 31 ඒවා දෙකක් 62යි. එතන 62000ක් යනවා. මෙතන 22000යි. එතකොට මුළු මුදල වෙන්නේ 62000ට 22000ක් එකතු කරාම 62000යි 60යි 80යි 84000යි. රුපියල් 84000ක් තමයි තෑගි සඳහා යන වියදම වෙන්නේ. ඉතින් මේ වගේ අපි ඒකේ අන්තිම කොටස් වලටත් උත්තර දෙන්න ඕනේ. අපි හිතමු මෙහෙම 1 2 3ට එහෙම දෙන්නේ නැහැ. මේ තරංගයට ඉදිරිපත් වෙච්ච 50 දෙනාටම තෑගි දෙනවා කියලා 3000 ගානේ. එහෙනම් ඉතින් 3050ක් කියන්නේ නේද? දැන් තේරෙනවද? ඒ මෙතනදී දුන්නේ මේ විදිහට. ඉතින් ප්‍රශ්න අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. රයිට්. හොඳයි අපි තව ගානක් බලමු. ආයතනයක සේවය කරන කම්කරුවන් 70 දෙනෙකු. කම්කරුවන් 70 දෙනෙකු. එතකොට 70 මොකද්ද? කම්කරුවෝ ගාන 70යි. ඒ කියන්නේ මේ F තීරුවේ එකතුව අපිට පුළුවන් ටක් ගාලා 70ක් දාන්න. හරි. 70 දෙනෙකුගේ දෛනික ආදායම පිළිබඳ. ඒතර මේ දෛනික ආදායම තමයි මේ පන්ති ප්‍රාන්තර වලින් කියන්නේ. රුපියල් 600 700 700 800. ඒතර 600 හෝ 600ට වැඩි 700ට අඩු. මෙතන 700 හෝ 700ට වැඩි 800ට අඩු. ඒ දිලයි පන්ති ප්‍රාන්තර කියවෙන්නේ. මේ පරාසය තුල 5 දෙනයි මේ පරාසය තුල 8 දෙනා විදිහට කම්කරුවෝ ගාන ඔක්කොම 70ක් ඉන්නවා. අපිට කියනවා ඉස්සෙල්ලා මහනවා අපෙන් වැඩිම කම්කරුවන් ගණනක් ලබන්නේ කුමන පරාසය වැටුපක්ද? වැඩිම කම්කරුවෝ ගානක් ලබන්නේ කුමන පරාසයේ වැටුපක්ද? ඉතින් අපි එතන ඒ වගේ ප්‍රශ්නයකට මුලට අහනවා. එකපාර මැද්දේනේ අහන්නේ. එහෙමනම් අපි බලන්න වැඩිම කම්කරුවෝ ගානක් ඉන්නේ මෙන්න මෙතන 20 දෙනෙක් ඉන්නේ. මොන පරාසෙද? උත්තරේ 900,000. දෛනික වැටුප 900,000. එහෙනම් මේකට උත්තරය මම මෙතනින් දාන්නම් 900,000 කියන පරාසය තමයි වැටුප ලබන්නේ වැඩිම කම්කරුවෝ ගානක්. ඊළඟට කම්කරුවන්ගේ මධ්‍යන්නේ දෛනික වැටුප හොයන්න. එතකොට අපි මේක දැන් වගුව පුරවන්න ඕනේ. මෙතනදි තමයි මේ වගුව ගහන්න වෙන්නේ. ඒගොල්ලෝ මේ තීරු දෙක දීලා තියෙනවා. දැන් එහෙනම් මධ්‍යනේ හොයමු ඉක්මනට. 600 700 එකතු කරාම 1300යි. 1300 දෙකට බෙදුවාම 650යි. 700යි 800යි එකතු කරාම 1500යි. දෙකට බෙදුවාම 750යි. 800යි 900 එකතු කරාම 1700යි. 1700 දෙකට බෙදුවාම 850යි. දැන් අපිට ඉතුරු ටික අපි දාගෙන යමු. දැන් මේ පැත්තට රටාවක් තියෙනවා නම් ඉක්මනට ලියන්න පුළුවන් නම් එහෙම ගන්න. 650 750 850 950 1050 1150 ඒ විදිහට දාගෙන යන්න. මෙහෙම ගත්තොත් 600ට වඩා 50ක් එකතු වෙලා 700ට 50ක් එකතු වෙලා 800ට 50ක් එකතු වෙලා 900ට 50ක් එකතු කරා
18 50ක් එකතු කරා 1050යි. 1100ට 50ක් එකතු කරාම 1150යි. 1200ට 50ක් එකතු කරාම 1250යි. ඉතින් අර මම කියව විදිහට හරි මේ පැත්තට රටාව ලේසි නම් ඒ විදිහට හරි ඉතුරු ටික ඉක්මනට පුරව ගන්න ඕනේ. හරිද? හැබැයි නිවැරදිව. ඊළඟට අපිට තියෙන්නේ ಗುಣ කරලා නිවැරදිව ගන්න. පස්සරක් බිඳුව බිඳුවයි පස්සරක් පා 25න් 5 දැම්ම දෙකක් ඉතුරුයි. පස්සරක් අය 30යි 2යි 32යි. අටවරක් බිඳුව බිඳුවයි අටවරක් පා 40න් බිඳුව දැම්ම හතරක් ඉතුරුයි. අටවරක් අත 56යි 4යි කීයද? 60යි. ඊළඟට 14න් ගුණ කරන්න ඕන. 850 14න් ගුණ කරගන්න අපිට ඒ විදිහට කරන්න බැරි නම් අපිට පුළුවනි 850 මෙහෙම ලියලා 14න් ගුණ කරගන්න. එකොළොස්දාස් 900යි. ඉතින් අමාරු ඒවා ගුණ කරගන්න පැත්තක ලියන්න. හැබැයි නිවැරදිව උත්තරේ ගන්න. නැත්නම් අර fx තීරය එකතු කරාම එන උත්තරේ වරදිනවනේ. හරිද? ඉතින් දැන් මේක 20ෙන් ගුණ කරනකොට බිඳුව අගට දාලා දෙකෙන් ගුණ කරතැන් දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් පා 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 9 18යි 19යි. ඊළඟ 12 සර චක්‍රය දානවා නම් කෙලින්ම 12න් 12 සර බිඳුව බිඳුවයි 12 සරක් පා 60න් බිඳුව දැම්ම 6ක් ඉතුරුයි. 12 සරක් බිඳුව බිඳුවයි 6යි 12 සරක් 1 12යි. ඊළඟ 4ක් බිඳුව බිඳුවයි 4ක් පහ 35න් පා දැම්ම 3ක් ඉතුරුයි. 4ක් 1 7යි 3යි 10න් බිඳුව එකක් ඉතුරුයි. 4ක් 1 7යි 1යි 8යි. 4ක් 1250යි 2500යි 5000යි නේ. ඔව්. 1250යි 4ක් දෙකක් 2500යි. එතන 4ක් 5000යි. ඊට පස්සේ පහළට මෙහෙම එකතු කරනවා. බිඳු ඊළඟට 5 10 එකක් ඉතුරුයි. ඒ ඉතුරු 1යි 2යි 3යි 3යි 9යි 12යි 12යි 6යි 18යි එකක් ඉතුරුයි. ඒ ඉතුරු 1යි 3යි 4යි 4යි 6යි 10යි 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 20යි 20යි 10යි 30යි 5යි 35න් 5 දැම්ම 3ක් ඉතුරුයි. 4යි 5යි 6යි. ඔය විදිහට 65800ක් එනවා. ඊට පස්සේ අපි මධ්‍යන්න දෛනික වැටුපනේ හොයන්න ඕනේ. එහෙනම් fx තීරුව එකතු f තීරුව එකතුවෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ 65800 බෙදන්න 70න්. බිඳුව කැපුවා 7න් බෙදුවා. 4ක් 9 63යි දෙකක් ඉතුරුයි. 28ට 4ක් 4 28යි බිඳුවයි. උත්තරේ එනවා 940ක් මොනවද? රුපියල් 940ක් එන්නේ. ඒ කියන්නේ මේ 70 දෙනාගේම සාමාන්‍ය දෛනික වැටුප හෙව්වොත් උත්තරය 940. එක්කෙනෙකුට සාමාන්‍යයෙන් 940ක් ලැබෙන්නේ. ඉතින් ඊට වැඩියෙන් ලැබෙන කට්ටියක් ඉන්නවා, අඩුවෙන් ලැබෙන කට්ටියක් ඉන්නවා. මධ්‍යන්නේ තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ 940. ඉතින් මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. අර උඩ කොටස දැන් මම අහන්නයි යන්නේ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න. දැන් බලන්න ඊළඟට අහන ප්‍රශ්නය. දැන් අපි වගුව පොඩ්ඩක් තේරුම් ගත්තොත් ප්‍රශ්නේ කියවන්න ඉස්සෙල්ලා මේ 70 දෙනාම ලබන දැන් එක්කෙනෙක්ගේ දෛනික ආදායම මධ්‍යනේ 940යිනේ. ඒ කියන්නේ හැම කෙනෙක්ම 940 ගානේ ගත්තයි කියන එක. එතකොට මේ 70 දෙනාම 940 ගානේ අරගෙන. ඒ කියන්නේ අපි මේ 65870න් බෙදුවම 940 නම් 940 70න් ගුණ කරාම ඒ කියන්නේ 70 දෙනාම ගත්තු මුළු මුදල 65800 එන්න ඕනේ. එතකොට මේ 65800 තමයි fx තීරුව එකතුව තමයි මේ 70 දෙනාම ගත්තු 70 දෙනාටම දීපු මුදල 65800ක් රුපියල්. දැන් බලන්න කියවලා කම්කරුවෙකුගේ මධ්‍යන්න දෛනික ආදායම දැනට කම්කරුවෙකු ලබන මධ්‍යන්න දෛනික ආදායමෙන් 20%ක මුදලක්. 100ට අර දැනට ලැබෙන මුදලෙන් 20%ක මුදලක් තව එකතු කළ යුතු බවට යෝජනා කරලා තියෙනවා. එහෙමනම් ඒ ආයතනයේ මේ සඳහා අවශ්‍ය අමතර මුදල කීයද?
දැනට යන්නේ 65800ක් රුපියල්. මේ 70 දෙනාට පඩි ගෙවන්න. දෛනික ආදායම නේද? එතකොට අමතර මුදල හොයන්න අපි මේ 65800න් තව 20ක් මේ අමතරව ඕනේ. එහෙනම් 65800 මේකෙන් අපි 120ක් හෙව්වනම් හරි. නේද? 65800න් 120ක් හෙව්වනම් හරි. එතකොට අපි මේක සුළු කරලා බලමු. 20 ඒවා තියෙනවා 105ක්. ඊට පස්සේ 5න් බෙදුවාම 5ක් 1 5යි, එකක් ඉතුරුයි, 15ට 3යි, 8ට 1යි, 3ක් ඉතුරුයි, 30ට 5 ඒවා 6යි, බිඳුවයි. රුපියල් 13160ක අමතර මුදලක් ඕනේ. ඒ කියන්නේ දැන් අච්චරනේ අහන්නේ අපි. දැන් කොච්චරක් මුදලක් යනවද කියලා සම්පූර්ණ මුදල ඇහුවොත් එහෙනම් අපිට තියෙන්නේ මේ දෙක එකතු කරන්න. හරිද? ඊට පස්සේ ඇහුවොත් මේ දෙක එකතු කරලා ඉවරලා. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද එක්කෙනෙක්ට දැන් කීයක් හම් වෙනවද කියලා ඒ අර මේ දෙක එකතු කරලා එන උත්තරේ 70න් බෙදුවාම අන්න එතකොට මධ්‍යන දෛනික වැටුප අලුතෙන් හම් වෙන වැටුප ලැබෙනවා. ඒ විදිහට අපිට තව ප්‍රශ්න නිර්මාණය කරමින් තව දෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ මොකද්ද ඊළඟ ගාන කියලා. මේ ගාන ඔයගලන්ට පේනවද වගු පුරවලා තියෙනවා හිස්තැන් කීපයක් දීලා තියෙනවා. ගොවි ජනපදයක ගොවීන්ගේ සහල් හා එළවලු. ගොවි ජනපදයක ගොවීන්ගේ සහල් හා එළවලු අස්වැන්න ඉරිදාපොළට ගෙන යන්න. ඉරිදාපොළට ප්‍රවාහනය කිරීමට කිලෝග්‍රෑම් 1800ක ස්කන්ධයක් පැටවිය හැකි වෑන් රථයක් උපයෝගී කර ගන්නවා. කියන්නේ වෑන් රථයට කිලෝග්‍රෑම් 1800යි පුරවන්න පුළුවන්. එක් දිනක රැස් කරගත් ඒ භාණ්ඩවල තොරතුරු ටික තමයි මේ තියෙන්නේ. කියන්නේ එළවලු සහ සහල් නේද? එතකොට මෙහෙමයි මළු වල බර කිලෝග්‍රෑම් වලින් තියෙන්නේ 10-20 පන්ති ප්‍රාන්තරයේ මළු 8ක් තියෙනවා. ඊට පස්සේ මධ්‍යගයේ තීරු දීලා තියෙනවා. දැන් සාමාන්‍ය මධ්‍යගයේ තීරුව සම්පූර්ණ කරන්න අපි දන්නවනේ කොහොමද කරන්නේ? 10-20 එකතු කරලා දෙකෙන් බෙදනවා. 30යි 15යි නේ. 50යි 25යි. එහෙනම් 70යි නම් මේ හිස්තැනට 35ක් එනවනේ. මේ දෙක එකතු කරලා දැන් මේවා එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. ඒගොල්ලෝ අපි හිස්තැන විතරක් පිරෙවුවාම ඇති. ඊළඟට දැන් fx 15 වාටක් 120යිනේ. මේවා 250යිනේ ගුණ කරාම 25000 ඒවා ඔක්කොම ගුණ කරලා බලන්න ඕනේ. අපේ හිස්තැන විතරක් අපි පුරවමු. 35 15ෙන් ගුණ කරාම කීයද? 15 75න් 5 දැම්ම 7ක් ඉතුරුයි. 15 3 45යි 7යි 52යි. right. ඊළඟට අපි මේ f තීරුව එකතුව හොයන්න ඕනේ. ඒක හිස්තැනක් වශයෙන් දීලා තියෙනවා. බලන්න 10යි 8යි 18යි 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 28යි 33යි 43යි 50යි. එතකොට සිග්මා f කියන්නේ 50යි. ඊට පස්සේ දැන් මෙතනත් අපි පුරවන්න ඕනේ නේද? fx තව ස්ථානක් තියෙනවනේ. 55 7ෙන් ගුණ කරමු. 4 35න් 5 දැම්ම 3ක් ඉතුරුයි. 4 35යි 3යි 38යි 385යි. ඊළඟට fx තීරුව එකතු කරන්නත් ස්ථානක් තියෙනවා. දැන් මේ තීරුව එකතු කරමු. 5යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 5යි 2යි 7යි අර ඉතුරු එකයි 8යි 8යි 2යි 10යි 10යි 5යි 15යි 15යි 8යි 15යි 8යි 23න් 3 දැම්ම දෙකක් ඉතුරුයි. 2යි 1යි 3යි 3යි 2යි 5යි 10යි 17යි 1730යි. දැන් අපිට තියෙන්නේ මධ්‍යනේ සොයන්න. එතකොට අපි මධ්‍යන්නේ හොයන්න කොහොමද කරන්නේ? මධ්‍යන්නේ හොයන්න අපි සිග්මා fx සිග්මා f වලින් බෙදනවානේ. ඒ කියන්නේ 1730 50න් බෙදනවා නේද? 1730 50න් බෙදනවා. අර ඉස්සෙල්ලා වගේම කරත හැකි. 100න් බෙදන්න ලේසි හින්දා උඩ යටයි දෙකෙන් ගුණ කරනවා. 50 දෙකෙන් ගුණ කරා 1730 දෙකෙන් ගුණ කරාම 3460ක් එනවනේ. 1700 දෙක 3400නේ 3460ක් එනවා. 100න් බෙදුවාම දශම ස්ථාන දෙකක් තිබ්බාම 34.6යි. ඊට පස්සේ මෙහෙම කියනවා. හරි තවත් ප්‍රශ්න දෙකක් මම ලියලා නැහැ මම ඒක කියන්නම් දැන් ප්‍රශ්නේ. ඊළඟ කොටසෙන් අහුවොත් මෙහෙම මේ ප්‍රවාහනය කරන එක්කෙනා කියනවා මේ ටික ගෙනියන්න පුළුවන් කියලා කියනවා.
එයාගේ කීම ඇත්තද බොරුද? ඒ වෑන් එකේ කිලෝග්‍රෑම් 1800ක් දාන්න පුළුවන් කියවනේ. එහෙනම් මේ බඩු ටික ගෙනියන්න පුළුවන් ද ඉරිදා පොළට? පුළුවන් නේද? ඇයි? මේ එතකොට fx තීරුව එකතු 1730යිනේ. ඒ කියන්නේ මේ මලු 50ම එකතු 1730යි කිලෝග්‍රෑම්. ඒ කියන්නේ 1800නේ. ගෙනියන්න පුළුවන්. ඊළඟට තවත් ප්‍රශ්නයක් අහනවා. සමහර විට මේ ප්‍රශ්නේ මෙහෙමයි තියෙන්නේ. රියදුරාගේ ප්‍රකාශයේ සත්‍ය නොවන අවස්ථාවල තිබිය හැකි බව පෙන්වන්න කියලා. සත්‍ය නොවන අවස්ථාවල තිබිය හැකි බව පෙන්වන්න කියලා. ඒතර සත්‍ය නොවන අවස්ථා කිව්වහම එතෙන්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේක. දැන් 10 20 පරාසය තුල මලු 8ක් තිබිලා තියෙනවානේ. අපි ඒ උනාට ගත්තේ 10 20 පරාසය තුල 8යි කියලා නෙමෙයි. මේ දෙකේ මධ්‍යයගේ අරගෙන 15 මලු 8ක් තිබ්බයි. කිලෝ 15 මලු 8ක් තිබ්බයි කියලා තමයි අපි ගත්තේ. කිලෝ 25 මලු 10ක් තියෙනවා කියලායි අපි ගත්තේ. ඒ කියන්නේ මෙතන 10 20 ගාම 15ට වැඩි ඒවා තියෙන්නත් පුළුවන්. 20 තෙක් නේද? තේරුණාද? එහෙනම් මේ පෙන්වන්න මේක අපි මෙහෙමයි කරන්න ඕනේ. අපි ආයෙත් පොඩි වගුවකට තව තීරුවක් අපි මෙතන එකතු කරොත් එහෙම ඒක ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මේකේ වැඩිම අගේ 20නේ නේද? 20 වටක් කීයද? 160යි 30 10ක් 300යි ඊළඟට 40 15ක් 600යි ඊළඟට 50 10ක් 500යි ඊළඟට 60 7ක් 420යි. ඊට පස්සේ අපි මේ ටික එකතු කරලා බලනවා. ඒ කියන්නේ මේ ඉහළ සීමාවත් එක්ක ගුණ කරනවා මේ ටික. හරිද? ඒ ගන්න fx තීරුව නෙමෙයි. හොඳේ. දැන් මේ ටික එකතු කරාම 0යි 6යි 2යි 8යි 3යි 4යි 10යි 15යි 4යි 19 1980ක් එනවනේ කිලෝග්‍රෑම්. ඒ කියන්නේ මේක වෑන් එකට පටවන්න බැරි අවස්ථාවක් තියෙන්න පුළුවන් කියලා පෙන්වන්නේ කිව්වොත් අපි අන්න අර ටික හොයලා එකතු කරලා පෙන්වන්න ඕනේ. දැන් පැහැදිලිද? එහෙනම් ඔයගොල්ලොත් එක්කලා මම ලොකු කාලයක් දැන් කතා කරා ගණන් කීපයක් සාකච්ඡා කරා. ඔයගොල්ලන්ට සාමාන්‍ය පෙළ ගානක් දැන් අරන් බලන්න පුළුවන් මධ්‍යනේ ගානක්. මම හිතනවා දැන් අනිවාර්යෙන් පුළුවන් ඇතේ කියලා. තව ඉගෙන ගන්න තියෙනවා 10 දී 11දී. නමුත් මධ්‍යනේ ගානක් ඔයගොල්ලෝ අරන් බලන්න ඔලෙවල් පේපර් එක ඔයගොල්ලන්ට මම කියනවා fx වලින් හදන්න තියෙන ගානක් නම් ඔයගොල්ලන්ට හදන්න පුළුවන් දැනුමක් මම ඔයගොල්ලන්ට ලබලා දුන්නා. තවත් ක්‍රමයක් තියෙනවා අර අපගමන භාවිතයෙන් හදන ක්‍රමය ඔයගොල්ලන්ට තාම නැහැ. ඊළඟ අවුරුද්දේ ඒකත් එහෙමනම් ඔයගොල්ලන්ට තවත් පොඩි යුතුයකමක් තියෙනවා. දැන් මගේ සිසිර ඇකඩමි YouTube channel එක ඔයගොල්ලන්ගේ හිතවතුන්ට, යාළුවන්ට, මිත්‍රයන්ට, ඒ වගේම නෑදෑ එහෙම ඉගෙන ගන්න මේ 7 8 9 10 11 ඉගෙන ගන්න ළමයින් ඉන්න ගෙවල් වලට නෑදෑ හිතවතුන්ට මේ link එක යවන්න. මොකද මේ කාලය තුල ඒ දරුවන්ටත් ඉගෙන ගන්න, ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා වගේම ඒ අයටත් ඉගෙන ගන්න සහයෝගය දක්වන්න කියලා මම ඉල්ලා සිටිනවා. අලුතෙන් මගේ channel එකට එකතු වෙන යම් කෙනෙක් වේ නම් තාම subscribe බටන් එක රතු පාට නම් subscribe කරන්න, bell icon එකට all දෙන්න. එතකොට මගේ videos නිතරම ඔයගොල්ලෝට notification හැටියට ලැබෙයි අලුත් වීඩියෝ. ඉතින් බලාපොරොත්තු වෙන්න ඊළඟ වීඩියෝවත් හැමතිස්සෙම මගේ සිසිර ඇකඩමියත් එක්ක ඉන්නේ කියලා ඉල්ලා සිටිමින් ඔයගොල්ලන්ට පුළුවන් දැන් මම අතපසු වෙච්ච පාඩම් ටික 7ට 8ට මම දැන් මේවා දාලා තිනවා ගොඩක් වීඩියෝස්. ඉතින් මේ පාඩම් ඔයගොල්ලන්ට පුළුවන් බලන්න. මම දැන් දාලා තියෙනවා 7ට ප්‍රශ්න පත්‍රයක් දාලා තිනවා. 8ටත් මම ප්‍රශ්න පත්‍රයක් දාලා තියෙනවා. ප්‍රශ්න පත්‍ර පළාත් දෙපාර්තමේන්තුවේ දුන්නු පේපර් හදලා වීඩියෝස් දාලා තියෙනවා. දැන් මම මගේ ඊළඟ වීඩියෝව ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රයක් බලාපොරොත්තු වෙන්න. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.